නිවන් මඟ විමසුම. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. යා දිසං වපතේ බීජං තා දිසං හරතේ පලං කල්යාණ මිත්‍ර කල්යාණං පාපකාරීන පාපකංති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිත ඉතාමත්ම නිවැරදි කරගන්න ඕනේ. ඒ සඳහා අපේ ජීවිතය පිළිබඳ විමසන්න ඕනේ. නිවන් මඟ විමසුම ධර්ම දේශනා මාලාව කොහොමද අපි මේ දුෂ්කර ඉතාමත්ම පීඩාකාරී සංසාරික ජීවිතයෙන් කොහොමද අත මිදින්නේ කියන එක පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමය ගැන විමසීමක් කරන එක තමයි මේ සිද්ධ කරන්නේ. ඉතින් අපි හැමදාමත් මතක් කරනවා දුක් නැති කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් නිවන් දකින්න මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය, වෙන මොකක්වත් නෙවෙයි. එහෙනම් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොහෙද තියෙන්නේ, මොනවද වෙන්න ඕනේ කියලා තේරුම් ගන්න ඕනේ. මේ සංසාරගත දුක්ඛ ස්කන්ධයෙන් අයින් වුණා කියලා කියන්නේ නැවත සතර අපායේ නූපදිනවා කියලා කියන්නේ ඒ ඔක්කොම මාර්ගසිතක් ඉපදුනා. සෝවාන් මාර්ගසිත ඉපදුනා නම් එතනින් එහාට ආය සතර අපායේ උපදින්නේ නැහැ. එතකොට මේකේ තේරුම එහෙනම් සෝවාන් මාර්ගසිත කියලා අපි කිව්වේ. එහෙනම් හිතකුයි උපදින්න ඕනේ. එහෙනම් නිවන් දකින්නවා කියන වැඩේ සම්පූර්ණයෙන්ම කොහේ වැඩක්ද? අපේ සිතේ සකස් වෙන වැඩක්. එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන එක පොතක දැනුමක් මොකක්වත් නෙවෙයි, අපේ සිතේ හැදෙන්න ඕන දෙයක්. ඉතින් ඒකයි සිතේ හැදෙන දෙයක් එකපාරටම හැදෙන්නේ නැහැ. ඕනම දෙයක් ලෝකේ කෙරෙන්නේ හේතු ඇතුව. එතකොට මාර්ගසිත උපදින්නේ හේතු ඇතුව. එහෙනම් ඒ හේතු ටික ඕනේ. හේතු ටික තිබ්බොත් තමයි ඵලය සකස් වෙන්නේ. ඉතින් මේ පිළිබඳ අපි දිගින් දිගටම සාකච්ඡා කරනමින් ඉන්නේ. ඒ ඉන්න අතරවාරයේදී පිළිවෙලට ධර්ම කරුණු කතා කරමින් ඉන්න අතරවාරයේදී අපි උත්සාහ කරනවා හැම වෙලේම විඩේ ඒ කාලෙට අවශ්‍ය කරන ධර්ම කරුණු සමහර දිනවල අපි සාකච්ඡාවට ගන්නවා. ඒක දැන් මේ පින්වන්ත අයට තේරිලා ඇති. මොකද එක දිගට මොකද්ද කරන්න කියලා කතා කරගෙන යන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දුක් නැති වෙන්නේ කොහොමද කියලා කතා කරගෙන යන අතරවාරේ අපිට සමහර කරුණු ඕන වෙනවා මේ ක්‍රියාත්මක භාවයට ගන්න. ඉතින් අද අපි සාකච්ඡා කරන්නේ ඒ වගේ කරුණක්. එතකොට අපිට හිතා ගන්න පුළුවන් වෙන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දවනවා කියන්නේ මොකද්ද කියලා. මේක මට සැරෙන් සැරේ මතක් කරන්න වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය උපද්දවනවා කියන්නේ මොකද්ද කියලා. මට කැමති වෙලාවට මට කැමති විදිහට සිතුවිලි උපද්දවන්න පුළුවන්ද? වෙලාවකට අසරණ වෙලා ඇති හොඳටම. එතකොට හිතාගත්ත හැකි මොකද ඔය දුක් වේදනා කියන දේවල් නැත්තම් දෝමනස්ස සිතේ උපදින සිත ගැනම අපි කතා කරමු. සිතේ උපදින දෝමනස්සයන් ඕන තරම් ඇති වෙලා ඇති. එපා වෙන දේවල් නේද? මේ සිතුවිල්ල නොතිබී ඉඳ තියෙනවනම් කියලා හිතිලා ඇති. උදෑසනක නැගිට්ටාම සමහර වෙලාවට රාත්‍රියේ ඊයේ දවසේ මොන හරි ලොකු චිත්ත පීඩාවකින් හිටියා නම් කොහොම හරි කරලා නිින්ද ගියා නම් උදේ නැගිට්ට ගමන් මොහොතකට මුකුත් නැහැ. එක මොහොතකට මුකුත් නැහැ. චුටි වෙලාවක් යනකොටම එකපාරටම මනසට එනවා අර පීඩාකාරී සිද්ධිය හෝ පීඩාකාරී වචනේ හෝ ඒ පීඩාව ඇති වෙච්ච කාරණාව මනසට ආපු ගමන් ඒ වෙලාවෙන් ඉඳන් ආයෙ මොකද වෙන්නේ?
රිදෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට සමහරවිට හිතෙනවා නිින්දෙම හිටියනම් හැරෙන්නේ නැතුව හිටියනම් හොඳයි කියලා. ඒ තරමටම මේ අපේ සිත නැවත දුක් වේදනා ඇති කරනවා. එතකොට ඒ ඇති කරන දුක් වේදනා ඇති වෙනකොට නෑ මං අපි කවුරුත් දුක් විඳින්න කැමති නෑනේ. ඇයි අපිට බැරි මේ අපෝ මට මේ දුක් වේදනාව ඕනේ නෑ මම මේක පැත්තකින් තියනවා කියලා වෙනත් ඒ දුක් නැති වෙන සිතුවිල්ලක් ඒ මොහොතේ උපද්දවා ගන්න අපිට පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඒකෙන්ම අපි තේරුම් ගන්න ඕනේ අපේ සිතේ සිතුවිලි අපි කියන වෙලාවට උපදින්න ලෑස්ති නැහැ. හරි එහෙමනම් ඉතින් අපිට පුළුවන් වෙන්න ඕන බත් ඕන වෙලාවට නේද? වී ඕන වෙලාවට බත් ඕන වෙනකොට වී ඕනේ. වී ඕන හින්දා එකපාරටම අපේ ඉඩමට ගිහිල්ලා මේ දැන් මට වී දෙන්න කියලා වපුරන් නැතුව අස්වැන්න ගන්න පුළුවන් වෙන්න ඕනේ. අස්වැන්න ඕන නම් තව මාස 3කින් මොකද කරන්න ඕනේ? දැන් වපුරන්න ඕනේ. නේද? එතකොට මාස 3කින් අස්වැන්නක් බලාපොරොත්තු වෙන අය අපූර්වට බිම හදලා අවශ්‍ය කරන වැඩ පිළිවෙල සකස් කරලා බීජ හොයලා නේද? බීජ හොයලා වපුරනවා. ඒ වපුරලා වපුරනව විතරක් නෙවෙයි වපුරලා මොකද කරන්නේ? ඒ වැවෙන හැදෙන ගහ පුංචියට හැදෙන පැලේ ලොකු වෙනකන් ආරක්ෂා කරනවා. ආරක්ෂා කරලා අන්තිම මොහොත දක්වාත් දන්නවා මේක මෙන්න මේ විදිහටයි පළ දරන්නේ කියලා. අන්තිමට පළ නෙලා ගන්නවා. එහෙනම් ඒ පළ නෙලා ගන්නට මගේ අදහසක් තියෙනවා තව මාසෙකින්. මාස 2කින් 3කින්. නේද? එහෙම හිතුවපුවම නෙවෙයි බෑ. සමහර බීජ ಜಾති තියෙනවා පළ නෙලන්න නම් මාස 3ක් ඉන්න ඕනේ. සමහර ඒවා තියෙනවා අවුරුදු ගාණක් ඉන්න ඕනේ හදලා. ගහක් ගත්තොත් කොස් ගහක් වගේ එකක් ගත්තොත් පීදෙනකන් ඉන්න ඕනේ. පොල් ගහක් පීදෙනකන් ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ අපිට අවශ්‍ය කරන ඵලය නෙලා ගන්න නම් අපි ඒ ඵලය නෙලා ගන්න කොච්චර කාලයක් යනවද කියලා බලලා වපුරන්න ඕනේ. ඒ ගොවිතැනේ හැටි. ගොවිතැනට සමාන කරලා දේශනා කරපු දේශනාවක් තියෙනවා. ඒ තමයි කසි භාරද්වාජ සූත්‍රය. භාරද්වාජ බ්‍රාහ්මණයට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මමත් ගොවිතැනින් යැපෙන්නේ. මමත් ගොවිතැන් කරන කෙනෙක්. එතකොට භාරද්වාජ බ්‍රාහ්මණය අහනවා කෝ උපකරණ? මුඩු මහණු නේද? නැත්තම් මහණුන් බොරු කියන්නේ කියලා නින්දාත් කරලා බොරු කියන්නේ මම ගොවිතැනින් යැපෙන්න කියලා කිව්වහම බුදුහාමුදුරුවෝ දේශනා කරපුවාම මමත් ගොවිතැනින් යැපෙන්නේ කියලා එකපාරටම කියනවා මේ කසි භාරද්වාජ බ්‍රාහ්මණයා මමත් කිව්වහම බුදුරජාණන් වහන්සේ උපකරණ කෝ කියලා අහපුවම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න උපකරණ කියලා. බීජය ශ්‍රද්ධාව. සද්දා බීජං තපෝ වුට්ටි ප්‍රඥාමේ යුගනංගලං හිරි ඊසා මනෝ යොත්තං මේ විදිහට ඒ සූත්‍රය හරි අලංකාර සූත්‍රයක්. මේ අපූර්වට ගොවිතැනත් එක්ක සංසන්දනය කරලා හිතේ નિયમિત ඵල දරන ආකාරයට ගොවිතැන් කරන්න ඕනේ කියන එක. ඉතින් එහෙනම් අපිටත් අදහසක් තියෙන්න ඕන. අද අපේ අදහසම ඒකයි. මේ මට නිවැරදි කෙනෙක් වෙන්න ඕන නම් අපි පීඩාවක් ආපු වෙලාවේ අද පණිවිඩය අද දවසේ හිතන්න ඕන දේ අද දවසේම අපි මේකටයි ගත කරන්නේ. දවසේම දේශනාව මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ විමසන අය විදිහට මේ කාරණාව දැනගෙන ඉන්න ඕනේ. මට අවශ්‍ය නම් නෙවෙයි අවශ්‍යයි. නේද? මොකද තරහ කියන ඒවා, ඊර්ෂියාව කියන ඒවා, ක්‍රෝධය කියන ඒවා, වෛරය කියන ඒවා, හිංසාකාරී හැඟීම් කියන ඒවා, ලෝකයේ අල්ලා ගන්න හැඟීම් කියන ඒවා, ලෝභය, නේද? ඇලීම් මේ හැම දෙයක්ම එක්ක රත් වෙන, දැවෙන, පිච්චෙන සංඥා සංස්කාරයන් උපදිනවා. ඇතුළාන්තේ රත් වෙනවා. දැවෙනවා. හරිද? ඒ කියන්නේ මතක් වෙනකොට රත් වෙනවා. මතක් වෙනකොට දැවෙනවා. පිච්චෙන වගේ ගතියක් තියෙනවා ඇතුළ. අපහසුයි. එහෙම නිකන් ගිනි ගත්තා වගේ එකක් තියෙනවා. ඒක දරන්න අමාරු එකක්. කාට හරි හිංසා කරන්න ඕන කියලා හිතනවා කියනකොට මේක දැනගත්ත කට්ටිය මේකට උපක්‍රම හදා ගන්නවා. අපි හිතන්න මොහොතක් මට කාට හරි හිංසා කරන්න ඕන වුණා. මානසිකව හරි කායිකව හරි රිදවන්න මට ඕන වුණා. මට එයාව රිදවන්න පුළුවන් වෙන්නේ බැනලා. මට සාමාන්‍යයෙන් කොච්චර වෙලා කෙනෙකුට බයින්න පුළුවන්ද? අපි ගත්තොත් එහෙම නිකන් ලෝක වාර්තාවක් තියන්න බැන්න කියනකොට ඒ සාමාන්‍යයෙන් පැයක් බයින්න පුළුවන්. ඊට පස්සේ බයින්න දෙයක් නැති වෙනවා. පැයක් බයින්නේ අමාරුයි. අපි සාමාන්‍ය කෙනෙකුට බයිනවා නම් විනාඩිය 2ක්වත් බනින්න බෑ නේද? හොඳටම තරහ ගිල්ලා නම් හොඳටම උපරිම වචන වලින් පොඩි වෙලාවයි බයින්න පුළුවන්. ගහන්න.
දවසක් ගැහිය හැකිද? දවසක්ම අර මනුස්සයාට ගහනවා. නැත්තම් එහෙම එක දිගට ප්‍රහාර එල්ල කරන්නත් බෑ. බනින්නත් බෑ. මං අහනවා ප්‍රතිවාදියාට කියලා කියමුකෝ අපි. මගෙන් පහර කන කෙනා කොහෙටද? එක්ක හිතට එක්ක කයට. ඒ කෙනාට රිදෙන්නේ රිදවන්නේ මම අර වගේ පොඩි වෙලාවක්. ඒ කෙනාට රිදවන්නේ මම පොඩි වෙලාවක්. ගහනකොට රිදෙනවා ගහන වෙලාවේ. හැබැයි ඊට කලින් මම කොච්චර රිදීගෙන ඉඳලාද? මං ඊයේ නම් සැලසුම් කරේ අද ගහනවා කියලා, අද බයිනවා කියලා, අද හම්බුන දෙක හැන්දෑවට හම්බුණා මම මෙන්න මේ ටික කියනවා, මේ ටික කියනවා කියලා. කෙනෙක්ට හිංසා කරන්න ඕනේ කියලා හිතපු වෙලාවෙ ඉඳන් මාව හිංසනයට ලක් වෙලාද නැද්ද? නේද? මාව හිංසනයට ලක් වෙලා. කෙනෙකුට බයින්න ඕන ගහන්න ඕන කියලා හිතපු වෙලාවෙ ඉඳන් මට හම්බෙලා. හරි? එහෙනම් මට මේ වැඩේ කරන්න වෙන්නේ පිච්චි පිච්චි. මේක දැනගත්ත කට්ටියට අවිහිංසා සිතුවිලි ඇති කරගත යුත්තේ අපි කියනවා අනේ කාටවත් වචනකින්වත් සිතුවිල්ලකින්වත් හිංසා කරන්න හොඳ නෑ කියලා කිව්වම ඒකේ ප්‍රතිලාභ අපි හැම වෙලෙම හිතන්නේ අනුන්ට කියලා. මං කාටවත් දැන් අපි හිතනවා කවුරු හරි කෙනෙක් කිසිම කෙනෙකුට වචනකින්වත් සිතුවිල්ලකින්වත් හිංසා කරන්න නැතුව ඉන්නවා කියලා තීරණයක් අරන් ඉන්නවා කියම අපිට හිතෙන්නේ අනේ එයා හින්දා අනිත් අයට කවදාකවත් රිදෙන්නේ නැහැ. අනිත් අයට තමයි ලාභය කියලා. වැඩි ලාභය තියෙන්නේ කාටද එතන? එයාට. නේද? ඒ තීරණයේ ඉන්න කෙනාට රිදෙන්නේ නැහැ. එහෙනම් සමහර විට සමහර අය වැඩිපුර තීරණයක ඇත්තේ කිසි කෙනෙකුට හිංසා කරන්නේ නැහැ කියලා කා ගැන හිතලාද වැඩිපුර? තමන් ගැන හිතලා. නේද? ඇයි මම මොකට රිදවගන්නේ? එහෙනම් අවිහිංසාකාරී සිතුවිලි වලින් ඉන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. කාටද වටින්නේ? මට. එහෙනම් මගේ හිතේ අවිහිංසා සහගත සිතුවිලි උපදින්න ඕනේ. හරිද? උපදින්න නම් මම මොකද කරන්න ඕන? වගා කරන්න ඕනේ. හරිද? වගා කරන්න ඕනේ කියන්නේ මොකක්ද? අවිහිංසාව ඇති වෙන ආකාරයේ මෙනෙහි කිරීම කරන්න ඕනේ. නිකන් උපදින්නේ නැහැ. කායික පීඩා මානසික පීඩාවල තියෙන භයානකකම ඒ වගේ දේවල් කරපුවාම ඒවා තමුන්ට හැරිලා එන හැටි අනිත් පැත්තට තියෙන විපාක ඒ විතරක් නෙවෙයි අපි නිකන් හිතුවොත් එහෙම මේ කයට පීඩාවක් ලැබීම දැන් කවුරු හරි කෙනෙක් වැරද්දක් කරපු හින්දා මං කියනවා මට වැරද්දක් කරපු කෙනෙක් අපේ තාත්තට වැරද්දක් කරපු කෙනෙක්ගේ අතක් කකුලක් කැඩලා කියලා ආරංචි වෙනවා. හරිද? මොන හරි වෙලා අපි කියන්නේ මොකද්ද? එක අතක් නෙවෙයි දෙකම කැඩෙන්න තිබ්බේ කියලා. ඒ කියන්නේ මගේ ප්‍රාර්ථනාවක් තියෙනවා මේ පැත්තට. හැබැයි අපේ හිතෙන්වත් ඒ ප්‍රාර්ථනාව ඒක නිකන් එනවනේ ඒ ප්‍රාර්ථනාව එකපාරට වෙනවා. ඇත්තමයි කරපු දේ හැටියට එක අතක් නෙවෙයි හොඳ වැඩේ නේද? ඒ එහෙම කියන්නේ අපි හිංසාවට කැමති හින්දා. අපේ හිත හිංසාකාරී සිතුවිලි උපද්දවනවා. ඔය කෙනෙක් බයිනකොට බයින්නේ මේකයි. කෙනෙක් බනිනකොට ඕක හොඳටම තියනවාද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ වචනේදී. හරි කෙනෙක් අපිට බයිනකොට අපිට රිදෙනකොට අපි අනිත් පැත්තට බනින්නෙම රිදවන්නමයි වෙන අරමුණක් ඇත්තේම නැහැ. උතන තියෙන්නේ රිදවීමමයි. එහෙම නැතුව බනිනව නෙවෙයි එහෙම නැතුව ටිකක් සැර වචනෙන් කතා කරන බැනීමක් තියෙනවා ලෝකේ. හරි. ඒ මොකක්ද? කරුණාවෙන් මෛත්‍රියෙන් බැනීමක් තියෙනවා. ඒ මොකටද? මේ තැනැත්තා මේ තැනැත්තිය මේ දරුවා සැරෙන් මේ වෙලාවේ මං කතා කරේ නැත්තම් මේ වැරද්ද කරන එක නවත්තන්න බෑ මට. අන්න ඒක හින්දා බනින්නම වෙනවා. හරිද? ඒතකොට ඇතුලේ තියෙන්නේ මොකද්ද? කරුණා සහගත මෛත්‍රිය සමහර විට අත්දැකීම් ඇති දෙමව්පියන්ට විශේෂයෙන්ම දරුවන්ට මේ වැඩේ කරලා ඇති. හැබැයි වචනේ පරිසමාප්තාර්ථයෙන්ම කරලා ඇති. සමහර විට සමහර අය ඊටා මෛත්‍රියෙන් යුතුව ඊටාම මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කරන තමන්ගේ යාළුවෙකුට ආදරය කරන කෙනෙකුට ඒ වගේ කරලා ඇති. ඇතුලෙන් හිනහාවක් තියාගෙන මම මේක කරන්න ඕන කියලා දැඩි සිතුවිලි තියාගෙන මම මේක මේ වෙලාවේ කරන්න ඕන. මම මේ වෙනි තීරණය මේ වෙලාවේ ගන්න ඕන. මේ වෙලාවේ රිද්දන්න ඕනේ. මේ රිදවීම යහපත සඳහාමයි. හරියට තුවාලයකට බෙහෙත් දාන වෛද්‍යවරයෙක් වගේ. තුවාලයකට බෙහෙත් දාන වෛද්‍යවරයා හරිද? රිදවනවද නැද්ද තුවාලයේ අයිතිකාරයට? රිදවනවා. ඇයි ඒ රිදවන්නේ? අනාගත යහපත සඳහා. අන්න ඒ වගේ හිත සුවපත් කිරීම සඳහා සමහර වෙලාවට ඇයි මේ කරන්න යන වැරද්ද කොච්චර හොඳින් කිව්වත් නවත්තන්නේ නැහැ කියලා දන්නවා. දැන් මට හිත දැඩි කරගෙන හරිද මේ දඬුවමක් විදිහට දඬුවමේ පරිසමාප්තාර්ථය දඬුවමක් වෙන මොකටවත් නෙවෙයි නිවැරදි කිරීම සඳහා. අනිත් ඒවා ඔක්කොම පරිගැනීම. පරිගැනීම සහ දඬුවම අපි
තෝරා බේරා ගන්න ඕන. අවිහිංසා සිතුවිලි තියාගන්න අය දඬුවම් දෙනවා. දඬුවම් දෙන්නේ මොකටද? වරදින් මුදවන්න. දඬුවමේ අර්ථ දැක්වීම මොකටද? වරදින් මුදවීම සඳහා. එහෙනම් ඒ වගේ අවිහිංසා සිතුවිලි මගේ චිත්තසංතානය තුළ තව මාසෙකින් මට උපද්දවන්න ඕනේ. එවැනි අවස්ථාවක මේ දැන් පුළුවන්. දැන් අපි මේ බණ අහන වෙලාවේ හෝ පන්සලකට ගිය වෙලාවක නිදහස් තැනක සුවදායක ඉන්න වෙලාවක මට ඉතින් කියන්න පුළුවන් දැන් ඉතින් අවිහිංසා සිතුවිලි සියලු සත්වයෝම දුක් නැත්තෝ එත්වා කවදාකවත් කාටවත් දුකක් වෙන්න එපා. මේ දැන් උනත් මම ඒ වගේ ඒවා කිව්වොත් ඔන්න හිත පිරෙනවා ඒ වගේ අදහස් වලින්. බලන්න නැද්ද කියලා මම උනම් කියන්න. හරි. මේ ලෝකයේ ඉන්න මිනිස්සු සත්වයෝ ගත්තොත් කොච්චර දුක් විඳිනවද? කායිකව මේ වෙලාවේ වතුර නැතුව, කෑම නැතුව නේද? ඒ විතරනේ අනිත් අයගේ හිංසාකාරී දේවල් හින්දා තිරිසංගත ලෝකෙත් බලන්න එක්කෙනාට එක්කෙනා කොච්චර රිදව ගන්නවද? නේද? එක්කෙනෙක් දුර වෙන අනිත් එක්කෙනා ඇවිල්ලා කාලා දාන්න බලනවා යාව. හරි කෑලි කඩාගෙන කණ්ඩායි බලන්නේ හැම වෙලෙම. හැම තැනකම බලවතා විසින් මනුස්ස ලෝකෙත් එහෙමයි. බලවත් අය විසින් පොඩි අයගේ දුබල අයව රිදවා කායිකව රිදවා තමන්ගේ කාරණා සම්පාදනය කරගන්න උත්සාහ කරනවා. මෙහි කාරකමේ යොදවනවා, නොයෙකුත් දේවල් කරනවා, ගුටි බැට දෙනවා. ඒ ඔක්කොම කරන අතර වාරයේ තවත් පිරිසක් මොකද කරන්නේ? බලවත් අය අහිංසක අය වල්ලලා ඒ කට්ටියගේ මානසික පීඩා දෙන්න බනිනවා, ආක්‍රෝෂ පරිභව කරනවා. හිර වෙලා ඉන්න කොච්චර මානසික පීඩාවල් වෙනවා. සමහර ස්වාමි දිනියන් ඉන්නවා ලොකු අසාධාරණවට ලක් වෙලා හරියට බැනුම් අහමින් දරුවන්ගේ කටයුතුත් කරමින් ඉතා අසාධාරණ ළඟ සමහර ස්වයං පුරුෂයෝත් ඉන්නවා. ඒ වගේම වෙලා ඉතාම ලොකු අසාධාරණවට ලක් වෙලා සමහර දරුවෝ ඉන්නවා, සමහර දෙමව්පියෝ ඉන්නවා, සමහර දරුවෝ ඉන්නවා, සමහර දෙමව්පියෝ ඉන්නවා. ඒ වගේ බොහෝ දෙනෙක් ඉන්නවා ඒ වගේ දුක් පීඩාවලට කායික සහ මානසික. ඒ විතරක්ද රෝග පීඩා, අධික රෝග පීඩාවලට ලක් වෙමින් කර කියාගන්න දෙයක් නැතුව ඊ타මත්ම දැඩි අපහසුතාවයන් ලක් වෙලා ඉන්නවා. නවතින්නේ නැති දුක්. හිත තද කරගත්තට දුක් නවතින්නේ නැහැ. නවතින්න කියලා මෙහෙම අදිෂ්ඨාන කරලා නවතින්නේ නැහැ. නේද? ඉතින් ඒ වගේ මේ වෙනකොට ලෝකේ කී තැනක කී දෙනෙක් ඉන්නවද? එහෙම ටිකක් සංවේදීව මම මොන හරි කිව්වොත් එහෙම. හරිද? කොච්චරනම් දුකක් විඳිනවද කියලා කිව්වොත් එහෙම ඒකල මං කිව්වොත් ඇස් දෙක පියාගෙන දැන් අනේ කාටවත් කායික දුකක් වෙන්න එපා, මානසික දුකක් වෙන්න එපා, ඔක්කොම සුවපත් වෙලා ඉන්න ඕනේ, සුවපත් මේ ලෝකේ ඔක්කොම ඉන්න ඕනේ කියනකොට හිතෙන් නිකන් ඒ වගේ හැඟීමක් එනවද නැද්ද? ඇත්ත තමයි හාමුදුරුවනේ අපි එහෙම හිතමු කියලා එහෙම එකක් එනවා. හරිද? ඒ කියන්නේ මේ දැන් ඒක හදන්න පුළුවන්. මේ දැන් හදන්න පුළුවන්. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. කවුරු හරි බයින වෙලාවට, කවුරු හරි මට අසාධාරණ කරන වෙලාවට, කවුරු හරි මේ රටට අසාධාරණයක් කරන වෙලාවක, ගමට අසාධාරණයක් කරන වෙලාවක, කවුරු හරි මේ රටට අසාධාරණයක් කරන වෙලාවක, ගමට අසාධාරණයක් කරන වෙලාවක, මගේ පවුලයට අසාධාරණයක් කරන වෙලාවක, එවැනි අවස්ථාවලදී අපේ සිතේ ඒ අයට කායික පීඩා, මානසික පීඩා අනේ ඇති නොවේවා, මේ වාගේ විපාක හැටියට මේ කට්ටියට මේවා හම්බ වෙනවා අනාගතයේදී, ඇති නොවේවා කියන අදහසක් අද බලන්න ඕනේ එනවද කියලා. දැන් බලන්න ඕනේ එනවද කියලා. මට අද උදේ එහෙම ආවද? ඊයේ රෑ නිවුස් අහනකොට එහෙම ආවද? හරිද? ඊයේ පත්තරේ බලනකොට අද උදේ පත්තරේ බලනකොට එහෙම වැරදි කරන අය කරේ අවිහිංසා සිතුවිලි ආවද? හරි මාව රත් උනාද? දැවුනද? ආවේ නැත්තම් හරිද? දැන් තීරණයක් ගන්න ඕන. මොකද්ද තීරණය? එන්නේ නැහැ එහෙනම්. නේද? කවුරු හරි හොඳින් කතා කරන වෙලාවට එනවා. අනිත් වෙලාවට එන්නේ නැහැ. එහෙනම් මොකද කරන්න ඕන? එන විදිහට වපුරන්න ඕනේ. හරිද? ඒ ගැන අපි නිබඳව සිහියෙන් ඉන්න ඕනේ. මගේ ඒක මේක හදන්න පුළුවන් වැඩක්. ඒකයි මම මේ කියන්නේ. දැන් අපි කිව්වා නේද මං කාරණා වගේ. මොහොතකට හිතන්න වැරදි කරා නම් ඒ වැරදි වලට දඬුවම් තියෙනවා මේ ලෝකේ. හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ වැරද්දක් කරනවා කියන්නේ ණයක් ගන්නවා වගේ කියලා. ණයක් ගත්තාම මොකද වෙන්නේ? ගෙවන්න ඕනේ. ගෙවන්න ඕන පොලියත් එක්ක. නිකන් නෙවෙයි. ගත්ත ගාන ගෙවලා බෑ. ගෙවා ගන්න බැරි වුණොත් නින්දා පහස නේද නොයේකු ණය හිමිය හොයාගෙන එනවා. හොයාගෙන ඇවිල්ලා කරදර කරනවා. ඊට පස්සේ නින්දා කරනවා.
අපහාස කරනවා, ගුටි බැට දෙනවා. ඒක විපාක හම්බ වෙනවා. වැරද්දක් කරනවා කියලා කියන්නේ අපි මම ඔක මෙහෙම අර්ථ දක්වනවා. ඔය කාරණාවත් එක්ක මම හිතට දැනෙන විදිහට මේ විදිහට අර්ථ දක්වන්න පුළුවන් වැරද්ද. ණයක් ගන්නවා කියලා කිව්වනේ. ඒ වගේ මේ ලෝකේ මට ජීවත් වෙන්න පුළුවන් විදිහකට ස්වභාව ධර්මයෙන් මට මේ ලෝකේ හදලා දීලා තියෙනවා. මේ මට හිතෙන හැටි මේ ණයක් ගන්නවා කිව්ව එක මම ගලපන හැටි ජීවිතෙත් එක්ක මම පෞද්ගලිකව ගලපාගෙන තියෙන හැටි. වැරද්දක් කියන්නේ පැහැදිලි අකටයුත්තක්ද නැද්ද? කාට හරි කරදරයක්. ප්‍රාණඝාත අනුන්ට කරදරයක්. අදත්තාදාන අනුන්ට කරදරයක්. කාමමිත්‍යාචාරය අනුන්ට කරදරයක්. තමන්ට කරදරයක් තමයි මම තමන්ගේ පැත්ත නැතුව මේ කියන්නේ. බොරු කීම, කේලම් කීම, පරුස වචන, හිස් වචන, සුරාපානය මේ හැම දෙයකින්ම තියෙන්නේ අන් අයට කරදරයක්. එහෙනම් මම ස්වභාව ධර්මය මම මෙහෙම කිව්වොත් මොකද කියන්නේ? මම ස්වභාව ධර්මය අවභාවිතා කිරීමක්. ඒ කියන්නේ වැරදි විදිහට පාවිච්චි කිරීමක්. මොකද මට පුළුවන් මගේ අතේ තියෙන පොල්ලක් තියෙනවනේ මගේ අතේ හැරමිටියක් තියෙනවනේ ඒක කරකවන්න පුළුවන් මට ඕන හැටියට. මොකද්ද සීමාව? අනිත් කෙනාගේ නහය. හරිද? එහා පැත්තේ කෙනාගේ නහයේ වදින සීමාවෙන් මට කරකවන්න බෑ. මට පුළුවන් ඒක එච්චරයි. එහා පැත්තට කරදරයක් වෙන්න බෑ. මගේ ජීවිතය කිසි කෙනෙකුට කරදරයක් වෙන්නේ නැති ජීවිතයක් වෙන්න ඕනේ. ඒක මහා බෝධිසත්ව ජීවිතයක් වෙනවා. එතකොට එවැනි ජීවිතයක් සකස් කරගෙන ගන්න වෙනවා මේ ස්වභාව ධර්මයෙන් මට ඉඩ දීලා තියෙන එච්චරයි. අනිත් කෙනාගේ නහය දක්වා විතරයි මට ඉඩ දීලා තියෙන්නේ. මම එහෙම කිව්වේ ඇයි? සීමාව තේරුම් කරවන්න නේද? කියන්නේ කෙනෙක්ගේ හිතක් රිදවන්න, කයක් රිදවන්න මට අයිතියක් නැහැ. එහෙනම් මම රිදෙව්වා. එහෙනම් රිදෙව්වා කියන්නේ මම ණයක් ගත්තා. මම අනිසි දෙයක් කරා. හරියට අනුන්ගේ දෙයක් ණයට ගත්තා වගේ. මේ හැම වැරද්දක්ම කරලා මම ජීවත් වෙනවා නම් ඒකේ තේරුම මගේ ජීවිතය ගෙවන්න මම දැන් ණයක් ගන්නවා කියන්නේ දෙන්න බලාගෙන ගන්නෙ. පොලියත් එක්ක දෙන්න බලාගෙන. ඒ කියන්නේ මගේ ජීවිතේ මම මොනවා හරි මගේ වාසියටනේ ඒක කරන්නේ. ණයක් ගන්නේ මගේ වාසියටනේ. හැම වැරද්දක්ම කරන්නේ තමන්ගේ වාසියටද නැද්ද? ප්‍රාණඝාත මොකටද? මදුරුවෙක් හරි මරන්නේ එයා විතරන්නේ මං විතර ජීවත් වුණාම ඇති. මදුරුවාට ජීවත් වෙන්න බෑ. නේද? එයාගේ ජීවිතයක් ලබා ගත්ත කෙනෙක්. නේද? මට ජීවත් වීම සඳහා මම මදුරුව මරා දැම්මා. හොරකම් කියන්නේ මගේ වාසියට. ඒක කතා කරන්න දෙයක් නැහැ. කාමයේ වර්ධව හැසිරීම කියන්නේ මගේ වාසියට. බොරු කියන්නේ තමන්ගේ වාසියට. කේලම් කියන්නේ තමන්ගේ වාසියට. පරුස වචන තමන්ගේ වාසියට. හිස් වචන හරි. එහෙනම් මේ ඔක්කොම ගත්තොත් මේ වැරදි ඔක්කොම මොනවටද? තමන්ගේ වශයෙන් ණය ගන්නවා වගේ ස්වභාව ධර්මයේ තියෙන මට අයිති නැති දේවල් ගන්නවා වගේ. එහෙනම් ගෙවන්න ඕන පොලියත් එක්ක. එහෙනම් මගේ ජීවිතේ මට උරුම වෙලා තියෙන ස්වභාව ධර්මයේ උරුම වෙලා තියෙන අනුන්ට කරදර නොවන විදිහට ජීවත් වීම කියන එක අත්‍යවශ්‍යද නැද්ද? ඉතින් හිංසාකාරී අනිත් අය බැන්න කියලා කෙනෙක් එයාගේ වාසියට වැඩ කරනවා. අපි හිතමු කෙනෙක් හොරකම් කරනවා. එයාගේ වාසියට. මාත් මෙයා හොරකම් කරනවා කියලා මාත් හොරකම් කරලා හරියනවද? නෑ. කෙනෙක් තමන්ගේ වාසියට වැඩ කරා කියලා කෙනෙක් ණය ගන්නවා ගොඩක් ගිහිල්ලා බැංකුවකින් ණය ගන්නවා. ලොකු ණයක් ගන්නවා පොලිත් එක්ක ගෙවන්න. මම බලන මෙයා ණය අරගෙන නිකන් ලොකු ගෙවල් හදාගෙන හොඳට ජීවත් වෙන්න යන්නේ. මාත් ගිහින් ගන්නවා ණය කියලා. ඉවරක් නැති ණය ගොඩක් ගන්නවා කියලා. අන්තිමට මොකද වෙන්නේ? ලොකු දුකකටපත් වෙන්න වෙනවා. ඒ වගේ අපි අනිත් අය වැරදි කරාට වැරදි නොකර සිටිය යුතුයි. නේද? අනිත් අය වැරදි. එහෙනම් මට කෙනෙක් පරුස වචනෙන් බයිනවා නම් මම පරුස වචනෙන් බයිනවා කියන්නේ මොකද්ද? එයා ණය ගත්තා. මාත් ණය ගත්තා. දැන්ට ඒ ක්‍රමයට ණය කීයක් විතර අරන් තියෙනවද දන්නේ නැහැ. අනිත් අය කරපු වැරදි හින්දා. අනිත් අය කේලම් කියන හින්දා, අනිත් අය පරුස වචන කියන හින්දා අපිත් ඒවා කරලා. ඒ තමයි අපේ ජීවිතේ ලැබෙන ලොකුම මුලාව. හරිද? අපිට ජීවිතය ගැන අන්න එහෙම දැක්මක් තියෙන්න ඕනේ. අන් අය කළාට මං කරන්නේ නැහැ. ඇයි? මේක ගෙවන්න ඕන කාටද? මගේ ළඟම ඉන්න අය ඉතා අසත්පුරුෂ වෙන්න පුළුවන් සමහරට. ඉතා අසත්පුරුෂ වෙන්න පුළුවන්. මම හැමදාම කියන්නේ මට මේක මුළු අවුරුද්දෙම කී හිටියත් මදි. හැමදාම කියන්නේ අනිත් අය හින්දා Taman දූෂණය වෙන්න එපා. හරිද? අනිත් අය හින්දා Taman කිලිටි වෙන්න එපා. මම ඉන්න පිරිසිදු. මම ඉන්න කෙලින්. හරි මට ඉන්න පුළුවන් වෙන්න ඕනේ එහෙම. මොනම තත්වයක් යටතේ වක්වත් මම මගේ ගුණවන්ත ජීවිතය අතාරින්නේ නැහැ. මොනම තත්වයක් යටතේ වක්වත්. එහෙම තීරණයක ඉන්න පුළුවන් නම් ඒ හැදෙන්නේ බෝධිසත්ව චරිතයක්. රිදෙයි ගොඩක්. හැබැයි හැමදාම රිදෙන්නේ නැහැ. හරිද? රිදෙයි.
ඕනම රිදීමක් පුරුදු වෙනවා. පුරුදු වෙනවා කියලා කියන්නේ ඒක අපිට හිමින් සැරේ අයින් කරන්න පුළුවන්කම තියෙනවා. පටන් ගන්නකොට කොයි දෙයක් අමාරුයි. හිත කෙලින් කරගෙන ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕනේ නිවන් දකින්න. අන් අයගේ නොයේකුත් අකටයුතුකම්, හිංසාකාරී වචන, හිංසාකාරී සිතුවිලිත් එක්ක මම බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්. මං වගේම මේ ලෝකේ ජීවත් වෙච්ච දුක් දරාගෙන දුක් නැති කිරීම සඳහා නිකන් දරාගෙන ඉන්න ඕනේ නැහැ. ඒක පීඩනයක් වෙන්න බෑ නේද? නිකන් නෙවෙයි මම මේ දරන්නේ. ඇයි මං දරන්නේ? සසර දෝෂ නැති කරන්නයි. එහෙනම් මම යම් කිසි වැඩපිළිවෙලක් තියෙන කෙනෙක්. මේ තියෙන වැඩපිළිවෙල තුල මගේ ජීවිතය ඊටාම සුරක්ෂිත කරගන්න ඕනේ, පිරිසිදු කරගන්න ඕනේ. අන් අය හින්දා කිල්ටි වෙන කෙනෙක් වෙලා බෑ. ඒකද ඒ නිවැරදි සිතුවිලි ඇති කරවන්න ඕන මගේ හිතේ. නේද? ටික දවසක් යනකොට පුරුදු වෙනවා. ඒතකොට දරන්න දෙයක් නැහැ. පාන්දර නැගිට ගන්න බැරි අය එක දිගට දවස් 10ක් 15ක් නැගිට්ටොත් මොකද වෙන්නේ? පළවෙනි දවසේ හොඳටම රිදෙනවා. ඇඟත් රිදෙනවා, හිතත් රිදෙනවා. හරි අමාරුවෙන් නැගිටින්නේ. හැබැයි එක දිගට තනින් තනින් නෙවෙයි. එක දිගට නැගිට්ටොත් ටික දවසක් යනකොට ඉබේම හැරෙනවා. ඒ වගේ ඕනම දෙයක් පහසුවෙන් අපේ හිතට අඛණ්ඩව පුරුදු කරොත් හුරු කරන්න පුළුවන්. ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ කොහෙද? මගේ හිතේ උපදින සිතුවිලි අණුව. එහෙනම් මම වහාම බලන්න ඕන අද මට දුකක් ආවනම්, අද මට දුක්ඛිත ස්වභාවයක් තියෙන දෝමනස්ස සහගත සිතුවිලි ආවනම් හැම වෙලේම අපේ පින්වත්නි හැරිලා බලන්න. මම මේක කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නැහැ අනිත් අය වෙනස් කරලා සැනසෙන්න කියලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කොහෙවත් එහෙම එකක් නැහැ. අනිත් අයව හදලා ඔය හිත හදාගන්න කියලා කොහේවත් නැත්තම්. සියලු දුක් නැති කරන ක්‍රමවේදය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ආර්ය අෂ්ටාංග මාර්ගය නම්, ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණයෙන්ම සිතක උපදින දෙයක් නම් සියලු ප්‍රශ්න ටික තියෙන්නේ කොහේද? සියලු විසඳුම තියෙන්නේත් කොහේද? සිතේ. එහෙනම් අපි හැරෙමු දැන්වත් හැරෙමු. ප්‍රශ්නයක් ආපුවම කොයි පැත්තටද? තමන්ගේ පැත්තට. තමන්ගේ පැත්තට හැරිලා ඇයි මට මේ ප්‍රශ්නේදී දුක් එන්නේ? අපි හැම වෙලේම කවුරු හරි අපිට කතා කරේ නැති හින්දා දුකක් ඇති වුණා නම් හැම වෙලේම බලන්නේ මොකද්ද? මොකක් හරි උපක්‍රමයක් කරලා කතා කරවගන්න. කවුරු හරි hina වුන් නැති හින්දා දුකක් ඇති වුණා නම් අපි බලන්නේ හැම වෙලේම මොකක්ද? මොනවා හරි උපක්‍රමයක් කරලා මොනවා හරි කරලා තෑග්ගක් හරි දීලා හිනස්සව ගන්න. නේද? මේ වැරදීම හිනස්සව ගන්න කමක් නැහැ. කතා කරව ගන්න ඒත් කමක් නැහැ. හැබැයි මේ තුවාලේ බව තේරුම් ගන්න ඕනේ. මේක හොඳ වෙන තුවාලයක් නෙවෙයි. එක සැරයක් හිනස්සව ගත්තා නම් ඊළඟ සැරේ ඊට වැඩිය ප්‍රබල තුවාලයක් ඇති කරවලයි අර හිනහ වරන් තියෙන්නේ. ඊළඟ සැරේ ඊට වැඩිය තද බලව හිනහව හම්බුනේ නැත්නම් කතාව හම්බුනේ නැත්නම් ඊළඟ සැරේ ඊට වැඩිය තද බල රිදීමකට පත් වෙන බව දැනගන්න ඕන අපි. දැනගෙන මට වැරදුනා. හිනාවක් නැති හින්දා මම දුක් විඳා. කතාවක් නැති හින්දා මම දුක් විඳා. නැවත ඒ දුක් විඳින්න නැති වෙන්න ඒ සඳහා අවශ්‍ය කරන සිතුවිලි නිවැරදි සිතුවිලි උපද්දවන්න ඕනේ. ඒකට විසඳුම් ඔක්කොම තියෙන්නේ කොහෙද? ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා. හොයන්න. කාය අනුපස්සනා, වේදනා අනුපස්සනා, චිත්ත අනුපස්සනා, ධම්මානුපස්සනා, නෙක්ඛම්ම සංකල්පනා, අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා හැම දෙයක්ම ගත්තොත් එම් සම්මා දිට්ඨිය විශේෂයෙන්ම මේ හැම එකක් ගත්තාම හිත හදන වැඩපිළිවෙල එකේ තියෙනවා. ඒක නිකන් උපදින්නෙම නෑ නිකන්. හරි උපදින්නෙම නෑ නිකන් උපදින්නෙම නෑ. ඒ අවශ්‍ය කරන හිතේ දුක් හිතේම නැසලා දාන වැඩපිළිවෙල හිතෙන් නිකන් උපදින්නෙම නෑ. ඒක උපද්දවන්න අවශ්‍ය කරන සිතුවිලි මම හදන්න ඕනේ. වපුරන්න ඕනේ. අද නෑ. දැන් මොකද කරන්නේ? මේ වැඩපිළිවෙල හොඳට මතක තියාගෙන කරවුවොත් කවුරු හරි හොයන්න ඕනේ. ඒකයි ධර්මයේ ගවේෂණය කරනවා කියලා කියන්නේ. අනුන්ගේ කුමන හෝ ක්‍රියාවක් වින්ද මට රිදිලා. එහෙමම කියමුකෝ අපි. දැන් මම ඒ ක්‍රියාව නිවැරදි කරලා සැනසුණා කියන්නකො. ඒකත් කරා කියන්න පරණ ක්‍රමයටත් කරා වැඩේ. හරිද? ඒකට අපි කියන්නේ මම හැමදාම කියන්නේ මොකද්ද? වේදනා නාශකයක් කියලා. වේදනා නාශක වලට ලෙඩේ හොඳ වෙන්නේ නැහැ නේද? ඒක වේදනා නාශකයක්. එතකොට ඒ වගේ කරගත්තා. කරගෙන දැන් මම හොයනවා
ඊළඟ සැරේ මෙයා මේ වැඩේ කරද්දී මං යාට අවවාද දෙන්න ඕනේ, එයාව හදන්න ඕනේ, දරුවෙක් කියලා හිතන්නකෝ, ඒ ඔක්කොම කරන්න ඕනේ. හැබැයි මට රිදෙන්නේ නැති වෙන විදිහේ වැඩ පිළිවෙල කොහෙන්ද හොයාගන්නේ? හරිද? මට රිදෙන්නේ දැන් මට රිදවගත් එක අපරාධයක්ද නැද්ද? මේ කෝලං වැඩක් කියන්නද මම? කෝලං වැඩක් කියන්නේ කරගන්න විකාරයක් කියන්නද? සමහර වෙලාවට කිසිම පදනමක් නැතුව අපිම හිතේ මවාගෙන සමහර දේවල් මෙහෙම වෙන්න ඇති මෙහෙම වෙන්න ඇති කියලා දවස් ගාණක් විඳෝලා පස්සේ දැනගන්න නැද්ද විඳවන්න දෙයක් තිබිලා නැහැ කියලා. විඳෝපු එක අපරාධද නැද්ද? ඉතින් ඔකට තමයි මම කියන්නේ කෝලං කියලා. හරි ජීවිතේ කෝලං ගොඩයි. ඒ තේරුමක් නැති සැබෑවටම නැති දේවල් වලටත් විඳවනවා. තියෙන දේවල් වලටත් විඳවනවා. විඳවීම කියන එක, රිදෝ ගැනීම කියන එක, තමන්ගේ හිත රිදීම කියන එක කිසිම ප්‍රශ්නයකට උත්තරයක් නෙවෙයි නං. නේද? නෙවෙයිනේ. නේද? මම හොඳට මගේ හිත රිදෝ ගත්ත හින්දා තමයි මේ ප්‍රශ්නේ විසඳුනේ. කවදාකවත් කොහෙවත් එහෙම එකක් තියනවද? නැහැ. එහෙනම් මේක නිෂ්ඵලද නැද්ද? ඊතා නිෂ්ඵලයි. නමුත් හිත රිදුණානේ. එහෙනම් ප්‍රශ්නේ ආවට පස්සේ මම මොකද කරන්නේ? කල්පනා කරනවා. හිත රිදුණා. මේක නිෂ්ඵල වැඩක්. මේ හිත රිදීම මේවැනි ප්‍රශ්නවලදී ලෝකයේ හොඳ මානසිකත්වයන් තියෙන පණ්ඩිතයෝ ඉන්නවා. ක්‍රමවේද පාවිච්චි කරන පණ්ඩිතයෝ කියන්නේ නුවණ තියෙන මිනිස්සු ඉන්නවා. මෙවැනි ප්‍රශ්නවලදී තමන් රිදව ගන්න නැතුව ප්‍රශ්න විසඳන අය ඉන්නවා මේ ලෝකේ. හරිද? තමන් රිදව ගන්න නැතුව ප්‍රශ්න විසඳන අය ඉන්නවා. කෙනෙක් ගින්දර අල්ලලා අතින් එකල ගින්දරෙන් වැඩක් ගන්න ගිහිල්ලා අත පුච්චගෙන වැඩේ කරගෙන හැබැයි අත පුච්චගෙන දැන් තාම විඳවනවා. කෙනෙක් අඬුවකින් අල්ලලා අඬුවකින් අවශ්‍ය දේ අල්ලලා වැඩේ කරගෙන අන්න දැන් තේරෙනවා දැන් මෙයා මොකද කරන්නේ ඊළඟ සැරේ අත පුච්ච ගන්නවද? නෑ එයා මොකද දැන් හිතන්නේ? මම දැන් අඬුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ මන්ට. අඬුවක් ගන්න ඕනේ. අඬුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. ඇයි? ඊළඟ සැරේත් මට ගින්දරෙන් වැඩක් ගන්න වෙනවා. නේද? ඒ වගේ මම පුච්චගෙන ඒකයි මේ හිත රිදෙන්නේ මේ ප්‍රශ්නේදී පුච්චගෙන. එහෙනම් මං දැන් පිච්චෙන්නේ නැතුව වැඩ කරන්න පුහුණු වෙන්න වෙනවා. ඒකට අවශ්‍ය කරන්නේ අඬුව වගේ. අතට අඬුව හම්බුණා වගේ ඒකට අවශ්‍ය කරන්නේ හිත පිච්චෙන සිතුවිලි නවත්තන කපලා දාන එළියට එන්නේ නැති වෙන්න නිවැරදි කරන කුසල් සිතුවිලි ඕන වෙනවා. හරිද? කුසල සිතුවිලි ඕන වෙනවා. ඒ කුසල සිතුවිලි මොනවද කියලා දැනගන්න අපි මොකද කරන්න ඕනේ? ධර්මය හදාරන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැම අකුසල සිතුවිල්ලකටම කුසල සිතක් උපද්දවන හැටි තියෙනවා. දැන් අපි පටන් ගත්ත මාතෘකාවට යන ආයසරය කාට හරි රිදවන්න හිතිලා මං රිදිලා ඉන්නවා. මට රිදවන්න කාව හරි හිතිලා තියෙන්නේ පලිගන්න. ඇයි වැරද්දක් කරලා. ඒත් එක්ක අන්න අඬුව දැන් අඬුව මේ කියන්නේ මාව පුච්චගෙන මං දැන් ඉන්නේ මං අත පුච්චගෙන ඉන්නේ. ඒ වගේ හිත පුච්චගෙන ඉන්නවා. දැන් මං කල්පනා කරනවා මේක නැති කරන්නේ කොහොමද? අන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දෙවෙනි අංගයේ දෙවෙනියට තියෙනවා අව්‍යාපාද සංකල්පන අවිහිංසා සංකල්පන කියලා තුන්වෙනියට තියෙනවා. එහෙනම් අවිහිංසා සංකල්පන උපද්දවන්න ඕනේ. මම මොකද කරන්නේ ඉක්මනට කිසිම කෙනෙකුට රිදවන්නේ නැහැ කියලා ප්‍රබල හිතක් ඉපැද්දුවා. සති දෙකක් තුනක් යනකොට ඒ විදිහට හොඳට මෙනෙහි කරලා මේක උපද්දවලා මොකද උනේ? මට මෙන්න දැන් වැරද්ද දැක්ක අනුන්ගේ කරුණාවක්මයි එන්නේ. මෛත්‍රියක්මයි එන්නේ. මම වෙනදා වගේම බයිනවා දැන්. හරි වෙනදා වගේම බයිනවා. බයින්නේ වෙනදා බයින්නේ පලිකණ්ඩ මෙදා බයින්නේ දඬුවමට. හරිද? දඬුවමට බයිනකොට යටින් හිනහාවක් තියෙනවා. මොකක්ද? මමත් ඔහොම බැනුම් අහපු හින්දා තමයි අපේ අම්මගෙන් මං හැදුනේ පුතේ උඹටත් මං මේ විදිහට බයින්නේ හදන්න විතරයි. හරි මං දන්නවා තව ටික දවසකින් ඔය බැනුමත් එක්ක හැදෙනවා කියලා. ඉතින් අන්න ඒ වගේ වෙනස් වෙලා. දැන් ඒ බැනීමත් එක්ක දකින්න අරය හරියට හැසිරෙනවා. මොකක්ද තියෙන්නේ? කලින් අත පුච්ච ගත්ත වෙලාවේ අර හිත පුච්ච ගත්ත වෙලාවේ තියෙන හරියට හැසිරෙනවා දැක්කහම හරි හොඳ වැඩේ අරවා මේවා කියලා නේද? එහෙම එකක් තියෙන්නේ. හරි දැන් ඔය ඉන්නේ කියලා. අත පුච්ච ගන්න නැතුව අර අවිහිංසා සිතුවිල්ලෙන් ටිකක් සැරෙන් කතා කරලා ඒ ටිකම කියලා දැන් තියෙන්නේ මොකද්ද? ලොකු සහනයක් අන්න මගේ කාරණාව හින්දාන්න හරියනවා කියලා. හරිද? ඔන්න ඔය විදිහට තමයි ධර්මයේ තුලින් අපේ හිතේ නිවැරදි සිතුවිලි උපද්දවා ගත්තාම
අපිට මේ ලෝකේ භාවිතා කරන්න පුළුවන් පුච්ච ගන්නේ නැතු. මොන්නම තත්ත්වයක් යටතේවත් මම පිච්චෙන්නේ නැහැ. ඒ අභියෝගයට එන්න ඒක අපරාධ වැඩක්. ඉතින් අන්න ඒ සඳහා මොකද කරන්න ඕනේ කියන එක තමයි මේ කතා කරන්නේ. මම දන්නේ නැහැ මගේ මේ උත්සාහය කොච්චර සාර්ථකද කියලා මමවත් දන්නේ නැහැ. හරිද? මේක අමාරු වැඩක් මම මේ කියන්නේ. පරීක්ෂාවෙන් ඉන්න ඕනේ. තමන්ගේ හිතේ අද දවසේ දුකක් ආවා නම් ඒ පිළිබඳව පිරික්සන්න ඕන. පිරික්සලා කාරණා හොයන්න ඕනේ. හොයලා තීරණයක් ගන්න ඕනේ මේ දුක ආය එන්නේ නැති විදිහට මම කොහොමද හදන්නේ. තමන්ට තනියම හොයාගන්න බැයි නම් ධර්මයේ තුලින් ක්‍රමයක් ආර්ය ශ්‍රැංග මාර්ගය තුලින් ක්‍රමයක් හොයාගන්න බැයි නම් වහා මොකද කරන්න ඕනේ? මේක ලෙඩක් කියලා හිතන්නකෝ. ගොඩ බෙහෙත් මන් දන්න බෙහෙත් වර්ගයක් තියෙනවා ලෙඩ වලට. ඉස්සෙල්ලා මන් දන්න බෙහෙත් වලින් ලෙඩේ හොඳ කරා මොකද ලෙඩක් නම් රිදෙනවනේ. මන් දන්න බෙහෙත් වලින් ලෙඩේ හොඳ කරගන්න බැයි නම් මම මොකද කරන්නේ? ඔහි මැරණකම් ඉන්නවද? නෑ ලෙඩේ වැඩි වෙනකන් ඉන්නවද? නෑ මං කොහෙද යන්නේ? මම යනවා වෛද්‍යවරයෙක් හොයාගෙන බෙහෙත් දන්න කෙනෙක්. ලෙඩ ගැන මට වැඩිය දන්න කෙනෙක් බෙහෙත් ඒ කය ලෙඩ වලට. මේ කොහෙ ලෙඩක්ද? හිතේ ලෙඩේ. මේකට බෙහෙත් දන්නේ කවුද? කල්යාණ මිත්‍රයන් වහන්සේලා. නේද? කල්යාණ මිත්‍රයා. නැත්නම් කල්යාණ සහායකයා. කල්යාණ සහායකයා කියන්නේ කල්යාණ මිත්‍රයා ළඟට ඇදගෙන යන කෙනා. අපේ හිත ලෙඩ වුණාම අර කය ලෙඩ වුණාම නැගිට ගන්න බෑනේ තනියම යන්න. ඒ වගේ හිත ලෙඩ වුණාම අර වෙනදා වගේ නේ යන්න කැමති නෑ. වෙනදා හොඳ කෙනෙක් ළඟට කල්යාණ මිත්‍රය ළඟට යන අය හිත ලෙඩ වුණාම යන්නේ නෑ. ඒ හිත කැමති නෑ යන්න. ඊළ උපදෙස් ගන්නවත් කැමති නෑ. අකුසලයේ හැටි හරි ප්‍රබල හරි භයානක දෙයක් අකුසලයේ කියලා කියන්නේ. මේ දැන් අපිට ඒ අත්දැකීම හොඳට තියෙනවා. අපිත් එක්ක මේ ඊටාම හොඳින් ඉන්න අය ඊටාම යහපත් ආකාරයට ඉන්න අය වැරදි කරන්න පටන් ගත්තට පස්සේ වැරදි කරන්න ඕන වුණාම මොකද කරන්නේ? ඒ හිත් එන්නේ නැහැ පැත්ත පළාතේ. හරි පැත්ත පළාතේ එන්නේ නැහැ. ඊට පස්සේ එන්න ඒ වෙලාවට අපි කෙනෙක් පත් කරන් තියන් ඉන්න ඕන. අපි තේරුම් ගන්න ඕනේ මටත් ඒක වෙන්න පුළුවන්. ඔය ටික මට වෙන්න පුළුවන්. මගේ හිත යම් හේකින් කඩාගෙන වැටුනොත් එහෙම මම ඔය කල්යාණ මිත්‍රයෝ ටික අයින් කරලා දාන්න ඉඩ තියෙනවා. එදාට මාව කල්යාණ මිත්‍රයා ළඟට අතින් අල්ලගෙන ඇදගෙන යන්න කෙනෙක් ඕන. එයාට කියනවා කල්යාණ සහායකයා කියලා. මේ ඔක්කොම පත් කරගෙන තියාගන්න ඕනේ. හරිද? හදලා තියාගන්න. මොකද මේ භයානක හිතක් එක්ක තමයි අපි මේ ජීවත් වෙන්නේ. මේ වැනි හිතක් නිකන් හිතන්න මේ දිවිනසා ගන්න කෙනෙක්. පුරුදු වෙලාද තියෙන්නේ? දිවිනසා ගන්න කෙනා ජීවිතේ පළවෙනි වතාවට දිවිනසා ගන්න. ඊට කලින් එහෙම එකක් පුරුදු වෙලා නැහැ. එහෙනම් එයාට මේ වෙනකන් ආපු නැති සිතුවිල්ලක් ප්‍රබල වෙලායි. නේද? මේ වෙනකන් ආපු නැති සිතුවිල්ලක් නේද විතර්ක බවට පත් වෙලා ඒක නැවත හිතිලා අන්තිමට ක්‍රියාත්මක භාවයට ගිහිල්ලා. ඒක නවත්තන්න ඒ වෙලාවේ හුඟක් අය ගැන හොයලා බලනකොට වෛද්‍යවරුත් කියන්නේ ඒකයි. දිවිනසා ගැනීම වළක්වා ගත්ත අය කියන්නේ ඒකයි. ඒ මොහොතේ තව චුට්ටක් එහාට ගියා නම් වැඩේ වෙනවා කියලා. නේද? හුඟක් අයට කවුරු හරි එතන හිටියානම් මොහොතකට ඒ සිද්ධීන් සිද්ධ වුණාම ඒව නවත්ත ගන්න පුළුවන් වෙනවා. ඒකද මේ හිත හරි භයානකයි. ඒක අපි හරි අවදානම් තත්ත්වයක ඉන්නේ. ඒකින්ද අපි ඒවට උත්තර හොයාගෙන තියාගන්න කල්යාණ සහායකයෙක් හදලා තියාගන්න. එතකොට එයා කොහොමත් අපි වැදගෙන යනවා. කල්යාණ මිත්‍රයා ළඟට. කල්යාණ මිත්‍රයා ළඟට යන්නේ ඔන්න ඔය ක්‍රමය අහගන්න. මොකද දැන් කරන්නේ මේ විදිහට දුක් වෙන්නේ නැති වෙරේ මොකද කරන්නේ? උවමනාව තියන අය මේක හොයලා නිකන් ඉන්නේ නැහැ. උවමනාව තියන අය මොකද කරන්නේ? ඒක ක්‍රියාත්මක කරනවා. හරිද? නැවත මෙනෙහි කර කියන වපුරනවා. වපුරන්නේ මට මේ වගේ අස්වැන්නක් ඕනේ. වපුර බලනවා දැන් කොච්චර පැලවෙලාද කියලා. කාලයක් යනවා. කාලයක් යනකොට අස්වැන්න ලැබෙනවා. අස්වැන්න ලැබෙනවා කියන්නේ මොකක්ද? පැහැදිලිවම Tamanට වෙනදා පරුස සිතුවිලි ඉපදිච්ච වෙනදා අනවශ්‍ය සිතුවිලි ඉපදිච්ච තැන් වලට හේතු වෙච්ච පරිසරයක් තියෙනවා. ඒ පරිසරෙම නැවත හම්බ වෙනවා. නමුත් හැබැයි ඒ පරිසරය තුල ඉඳගෙනම එයාට ඒ සිතුවිලි පහළ වෙන්නේ නැති බව එයාම අත්දකිනවා. මේ හොඳටම බයිනවා එහා පැත්තෙන් කිසි ගාණක් නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. මේ හොඳටම වෙනදා බලාපොරොත්තු වෙච්ච රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ පැත්ත පලාතක නැති වෙනවා. අසාධාරණ විදිහට නැති වෙනවා වෙලාවකට. ඉන්න පුළුවන් වෙනවා. අනිත්‍ය ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, ආදීනවයන්, අසුභයන්, මෛත්‍රිය, මරණ සතිය, බුද්ධානුස්සතිය මේ වගේ මූලිකව අපි ආනාපාන සතිය කුමන හෝ සමාධියක් මේ වගේ හිතට ප්‍රතිකාර කරගෙන තියාගන්න අයට
බාහිර ලෝකයේ හින්දා කිසිම විදිහකින් බාහිර ලෝකයේ හින්දා කිසිම විදිහකින් සැලෙන් නැතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. කොච්චර දෙයක්ද ඒක? කොච්චර දෙයක්ද කියලා හිතලා බලන්න. ඒක අපේ ජීවිතය ඇතුළාන්තයෙන් රත් වෙන්න දැවෙන්නේ නැතුව ඔන්න ඔය විදිහට අඬුව හොයාගන්න කියලා කිව්වා වගේ මතක තියාගන්න. නේද? අතපුච්ච ගන්න නැතුව මේ ජීවිතේ ජීවත් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අතපුච්ච ගන්න නැතුව මේ ජීවිතේ ජීවත් කරවන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? පිච්චි පිච්චි ජීවත් වෙන්න වෙනවා. හරිද? පිච්චි පිච්චි ජීවත් වෙන්න වෙනවා. අපරාධේ. ගෙවන ජීවිතයේ කොච්චර ධනෙ හෙව්වත් කොච්චර බලය ලැබුණත් සැනසීමක් නැත්තම් ඇතුළාන්ත සුවදායක තත්ත්වයක් නැත්තම් සැනසීමක් ඇතුළාන්ත සුවදායක තත්ත්වයක් නැත්තම් මොනතරම් දේවල් ලැබුණත් ඇති පළ නැහැ. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඔන්න ඔය විදිහට අපි ප්‍රායෝගිකව තමන්ගේ හිතෙන් උපද්දවන වැඩපිළිවෙල. උපද්දවන වැඩපිළිවෙල හැම වෙලේම මතක තියාගන්න ඕන වපුරන විදිහට තමයි අස්වැන්න. අද මට රිදෙන්නේ මම අකුසලයට ප්‍රතිවිරුද්ධ කුසලය වැඩෙන විදිහට අවශ්‍ය කරන සිතුවිලි උපද්දවන වැඩපිළිවෙල මේ වෙනකොට කරලා නැහැ. මේ බණ කිව්වටත් හරියන්නේ නැහැ. හරිද? මේවා කියන්න විතරයි පුළුවන්. හරිද? මේ දැන් මම මේ කියන දේ අහගෙන හොඳට පුරුදු කරගෙන මේ ටිකම තව කාට හරි කියන්න පුළුවන්. ඔය වැඩේ නැතුව කියන්න පුළුවන් ඕන්න. හරිද? ඒ කියන්නේ ඒක එකක් විතරයි. හැබැයි තමන්ගේ පැත්තෙන් අත්දකින්න මේවා. තමන්ගේ පැත්තෙන් මේවා අත්දකින්නකොට තමන්ටම තේරෙයි හිත හදන්න පුළුවන් කියලා. හරි? වෙනදා පීඩාකාරී තත්වයන් නැති කරගන්න පුළුවන්. ප්‍රාණඝාත කරන කෙනෙකුට හිත හදන්න ඕන, හදවන්නත් ඕනේ. ඔව් මම ඒකේ අතුරු ඵලය කියන්නම්. ඒ කියන්නේ අපිට ලැබෙන ප්‍රතිලාභ තියෙනවා. කැමති නැද්ද අනිත් අයව හදන්න? කැමති නැද්ද ළඟ ඉන්න අයව යහපත් කෙනෙක් බවට පත් කරන්න? නේද? නිකන්වත් හිතුණද ප්‍රාණඝාතයෙන් වැළකීමේ සිතුවිලි උපද්දවන්න ඕනේ මගේ ළමයාගේ. මම කෝටුවක් ගන්න එක විතරයි කරන්නේ. හොරකම් කිරීම වළක්වීමේ නේද? සිතුවිලි. එයාගේ හිතේ අදින්නාදානා වේරමණී හොරකම් කිරීමෙන් මං වළකිනවා කියන සිතුවිලි උපදින්න ඕනේ. උපද්දවන්න ඕන මම එයාගේ හිතේ. මම හොරකම් කර හිටිය කෙනෙක් කියන්නකෝ. මගේ හිතේ හොරකම් කිරීමෙන් මාව වැළකුණේ මට යම් ක්‍රමයක් හම්බුණා හොරකම් කිරීමෙන් වැළකීමේ සිතුවිලි වගේක් උපද්දවන්න. මගේ හිතේ හොරකමෙන් මං වළකිනවා කවදාක්වත් මං මැරුණත් අනුන්ගේ දෙයක් අරගෙන නම් ජීවත් වෙන්නේ නැහැ කියලා තද බල සිතුවිල්ලක් හැදෙන විදිහේ මෙනෙහි කිරීමක් හම්බුණා. හරිද? අර වගේ අර ණය ගැන කියලා ඒකේ ආදීනව කියලා දීලා එහෙම කරලා එහෙම එකක් හම්බුණා. හම්බුණ හින්දා මට දැන් කිසිම විදිහකින් හොරකමකට හිත යන්නේ නැහැ. හරිද? ඒක මම අත්දැක්කා කියලා හිතන්නකෝ. ඒක මම හොඳින් අත්දැක්කා. දැන් මට එහෙම දෙයකට සිතුවිල්ලක් යන්නේ. එතකොට මම ලොකු සුවදායක තත්ත්වයකටපත් වුණා. ඒක වුණොත් නේද හොරකම් කරන කෙනෙක් ගැන මට හිතෙන්නේ මෙයාගේ හිතේ හොරකමින් වැළකීමේ සිතුවිලි උපදින්නේ නෑ. ඒකයි මේ හොරකමට බර. එහෙනම් මං කරන්න ඕනේ එකක් තමයි දඬුවම. පරිගැනීම නෙවෙයි. එකක් තමයි දඬුවම. අනිත් එක තමයි අදින්නාදානා වේරමණී කියන සිතුවිලි උපද්දවන්න ඕනේ යාගේ හිතේ. ඒකට යා පැත්තකට අරගෙන හොරකමේ ආදීනව හොරකම් කිරීමෙන් ලැබෙන අනාගතයේදී ලැබෙන බොහෝ මහා පවිතු විපාක කියලා දීලා ඔයා පැත්තකටලා මේක මෙනෙහි කරන්න ඕනේ මෙන්න මේකෙන් වැළකීමේ ආනිසංශ මේවා ඔක්කොම කියලා දීලා යාගේ හිතේ කියලා දීලා එයාගේ හිතේ කිසිම විදිහකින් හොරසිතක් පහළ වෙන්නේ නැති විදිහට සකස් කරන්න නම් මම ඒක සකස් කරගෙන අත්දැකීමක් තියෙන්න ඕනේද නැද්ද? නේද? අන්න ඒ අත්දැකීම් පහම තිබ්බොත් කෙනෙකුට පන්සිල් පිළිබඳව අත්දැකීම් පහම තිබ්බොත් සුරාපානය කරලා ඒක නවත්තපු විදිහ Taman දන්නවා. කාමයේ වර්ධව හැසිරීලා ඒක නවත්තපු විදිහ Taman දන්නවා. ඒක ආය කවදාකවත් උපදින්න නැති විදිහට හිත සකස් කරපු ක්‍රමවේදයක් දන්නවා. හරිද? අන්න එහෙම දන්නවනම් යම්කිසි අම්මෙක් තාත්තෙක් හරි එයා මොනවා කරයිද තමන්ගේ දරුවන්ට? පොඩි කාලේ මොනවා කරයිද?
බුදු පිළිමයක් ළඟ ඉඳෝලා පන්සිල් සමාදන් කරවයි පුතේ මං කියනකොට කියන්න කියලා. එච්චරද කරන්නේ? නෑ, ඒක විතරක් නෙවෙයි. ඒක පසුව කරන්න ඕන එකක්. මොකක්ද ඉස්සෙල්ලා කරන්නේ? එයාගේ හිතේ වපුරනවා. මොනවද වපුරන්නේ? පාණාතිපාතා වේරමණී උපදින විදිහට වපුරනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම උපදින විදිහට සිතුවිලි හදවනවා. අදින්නාදානා වේරමණී කියන සිතුවිල්ල උපදින විදිහට එයාගේ හිත සකස් කරනවා. හරිද? එතකොට මේ පහ හදනවා. පරස වචන, හිස් වචන, ඒවායින් වළකින සිතුවිලි උපදින විදිහට එයාගේ හිත හදනවා. හරි? අන්න එහෙම කරන්නේ ඒක කළ යුත්තක් කියලා දන්න අයද නැද්ද? අද අපේ හුඟක් අය ඒකද කරන්නේ සිල් සමාදන් වෙනවා කියලා. ඒ වගේ අදහසකින්ද කරන්නේ? නෑ, අඩුම තරමෙන් සිල් පද ටික කියද්දිවක්වත් මම මේකෙන් වළකිනවා කියන චේතනාව නැත. යන්තර මන්තර වගේ හරියට නිකන් සිල් සමාදන් වෙනවා කියන්නේ. පන්සිල් සමාදන් වෙනවා කියන්නේ ඔය කියවන විට කියවීම. නේද? ලැජ්ජා බෑ. ඇත්තටම ලැජ්ජයි. නේද? මේක මොකක්ද අර්ථය කියලා හොයන්න නැතුව කරන එක. ඒක හින්දා දවසින් දවස තමන්ගේ සිත දිහා බලලා හිත නිවැරදි කරන වැඩපිළිවෙල කොතනද මගේ අඩුපාඩු කියලා බලලා හිත නිවැරදි කරන වැඩපිළිවෙල අපි මේ කතා කරන යන ධර්ම මාර්ගය තුල නිවන් මඟ විමසන්නේ හිත විමසලා නිවන් මඟ උපද්දවන්න. ඒ සඳහා අපි ආර්ය ශ්‍රැංග මාර්ගය ගැන කතා කරගෙන යන ගමන් අද දවසේ ඒ කතා කරපු සියලු ධර්මයන්ට උපදව්වක් වෙන ක්‍රමවේදයක් මේ සාකච්ඡා කරේ. තේද මේ ක්‍රමවේදයේ ජීවිතයට එකතු කරගන්න ආයසරයක් කෙටියෙන් කියනවා නම් හිත දිහා හැල්ලා බලන්න. හැම ප්‍රශ්නයකදීම පිට බලන් ඉස්සෙල්ලා ඇතුළ බලන්න. ඇතුළ බලලා ඇතුළ නිවැරදි කරගන්න තමන් දන්නේ නැත්නම් කල්යාණ මිත්‍රයෙක් හොයාගෙන තුවාලේ හොඳ කරගන්න බෙහෙත් ගල්ව ගන්න. හරිද? තුවාලේ හොඳ වුණාට පස්සේ රිදෙන ස්වභාවය නැතු වෙනවා. තුවාලේ තියෙන කන්නේ ඇවුනොත් රිදෙන්නේ නේද? එහෙනම් රිදෙන ස්වභාවය නැතු වෙනවා. ඉතින් සුවදායකව වාසය කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ගැන අපි නිකන් ඔහේ නව කතා කියවනවා වගේ නව කතාකාරයෝ කියලා අපි කියන්නේ. ඒ වගේ කියනවා හිත සනසවන ධර්මය, හිත සුවපත් කරන ධර්මය. හරිද? තුන් ලෝකයක් සනසා වදාලා වූ ධර්මය කී ඉන්නවා. හරිද? හිත සනසවා ගන්නේ නැතුව, හිත නිවා ගන්නේ නැතුව නේද? තුන් ලෝකයක් සනසවපු ධර්මය හරියට නිකන් මේ අපිට ඒක කියනකොට හිතෙන්නේ ලස්සන වචන. බුදුරජාණන් වහන්සේගේ ලස්සන වචන, ලස්සන කටහඬ ඒවා ඇහෙනකොට හිත සැනසුණා. එහෙම සිතුවිල්ලක් නම් තියෙන එක වැරදි. වචන ලස්සනයි තමයි. ස්වරේ ලස්සනයි තමයි. ඒකෙන් සැනසුණා නම් ඒක හරියට නිකන් ලෝකයේ බිහි වෙච්ච උතුම් සංගීතඥයෙක් වගේ. එහෙම බැලුවොත්. ඇයි වචන ලස්සනයි? ස්වරේ ලස්සනයි. නේද? ඒකෙන් නෙවෙයි සැනසෙන්නේ ලෝකය මොනවෙන්ද? අර්ථයෙන්. නේද? ඒ දේශනා කරපු ධර්මයේ තියෙන අර්ථයෙන්ුයි සැනසෙන්නේ. ඒක තුලිනුයි විසඳුම ලැබෙන්නේ. ඉතින් ඒකින්ද ඒ අර්ථය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න හැම කෙනෙකුටම ශක්තිය, ධෛර්යය, වීරිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ජීවිතේ නිවැරදි කරගෙන සසර ජීවිතේ සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට හැම දිනාටම මේ ධර්ම ශ්‍රවණයේ ආනිසංසය හේතු වේවා. විශේෂයෙන් නිවසේ ඉඳලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිස ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන්නේ මේ ජයමග රූපවාහිනී මැදිරියට පැමිණිලා මාත් සමග ඒකාත්මික වෙලා මේ ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වන්ත පිරිසගේ බැතිබර දායකත්වය නිසා ඉතින් ඒ වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. තමන්ගේ ජීවිතේ ධර්ම කරුණාවක් ඒකරාශී කරගත්ත වාරයක් ගානේ තමන් නිවැරදි වෙච්ච වාරයක් ගානේ තමන්ට උතුම් යහපත උදා වෙන වාරයක් ගානේ මේ දායකත්වයේ දරපු හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වන්නට හේතු වේවා, සියලු දුක් නිවෙන්නට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ කැලණියේ කොහොල්විල පදිංචි සමීර පෙරේරා හා දිනිති මන්සලා ඇතුළු පවුලේ පිරිසගේ දායකත්වයෙන් කියලා සඳහන් කරලා තියෙන්නේ. සමීර හා දිනිති යන දෙදෙනාගේ ආදිෂ් පෙරේරා පුතුට මාර්තු 31 වෙනි දිනට යෙදෙන පළවෙනි ජන්මදිනය නිමිත්තෙන් මෙම ධර්ම දානය සිදු කරන බව සඳහන් කරලා තියෙනවා. ඒ පුතුටත් ලෝවසන සියලු දරුවන්ටත් නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම අපේක්ෂාවයි කියලා සඳහන් කරලා තියෙනවා. විශේෂ කාරණාවක් ඒක ඒ දරුවට විතර නෙවෙයි ලෝකයේ වෙසෙන සියලු දරුවන්ට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම කියලා මෛත්‍රියෙන් යුක්තවයි
මේ කටයුතු කරලා තියෙන්නේ. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු සියලු බුද්ධ පුත්‍රයන් වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධියකින් ඊතරව නිර්වාණය සාක්ෂාත් කිරීමට මෙම කුසලයේ හේතු වාසනා වේවා. සහභාගී වූ සැමටත් සවන් දෙන සැමටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ පිණිස මෙම ධර්ම දානය හේතු වේවා. සහභාගී වූ සැමගේ මියගිය සංසාරගත ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සඳහන් කරලා තිනවා. එයයි බලාපොරොත්තු වෙන ආකාරයටම සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. මේ පරිලෝකීය අත්තන්ට මේ පින් අනුමෝදන් වේවා. තමන්ගේ ඒ දයාබර පුතු ඇතුළු ලෝක වෙසෙන සියලු දරුවන්ට නිදුක් නිරෝගී හා දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි. නිවන් මඟ විමසුම